අපි මේ ආරම්භ කරන්නේ 2016 වසර බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව බස්නාහිර පළාතේ පාසල් සඳහා අවසාන වාර පරීක්ෂණය උදෙසා ඉදිරිපත් කරපු 10 වසර ව්‍යාපාර හා ගිණුම්කන අධ්‍යයන විෂයෙහි දෙවන ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාවේ 4 වන පරිච්ඡේදය. අපි අවසානයේට සාකච්ඡා කරමින් සිටියේ ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස වන ගිණුම්කන අධ්‍යයන කොටසෙන් අපිට ලැබෙන ප්‍රශ්න ටික. ඒ ප්‍රශ්න අතුරින් අපි පස්වෙනි ප්‍රශ්නය සාකච්ඡාව අපි දැනටමත් අවසන් කරලා තියෙන්නේ. අපි පොරොන්දු වුණ විදිහට ඊළඟ ප්‍රශ්න දෙකක් අපිට තියෙනවා. ඒ දෙකෙන් එකක් තමයි අපිට සාමාන්‍යයෙන් තෝරගන්න තියෙන්නේ. සමස්තයක් විදිහට ප්‍රශ්න තුනෙන් දෙකක් පමණයි අපි පිළිතුරු ලියන්න ඕන. නමුත් අපි අද මේ සාකච්ඡාවේදී සියලුම ප්‍රශ්න අපි සාකච්ඡා කරන නිසා 6 වෙනි ප්‍රශ්නේ සහ 7 වෙනි ප්‍රශ්නේ කියන දෙකම අපි සාකච්ඡා කරනවා. අපි ආරම්භ කරමු 6 වෙනි ප්‍රශ්නේ. මොකද්ද 6 වෙනි ප්‍රශ්නේ? මූලික පොත් 4ක් නම් කර ඒවට අදාළ මූලාශ්‍ර ලේඛන නම් කරන්න. මොනවාද මේ මූලික සටහන් පොත්පත් කියලා කියන්නේ? මූලික සටහන් පොත්පත් කියලා කියන්නේ ව්‍යාපාරයක සිද්ධ වෙන ගණදෙනු ඒ සිද්ධ වෙන අනුපිළිවෙලත් එක්කම අපි හඳුනගෙන මූලාශ්‍ර ලියවිලි තමයි සාක්ෂියක් විදිහට අපිට ඒ ගණදෙනු සිද්ධ වුණා කියන සාක්ෂියක් විදිහට අපිට බිහි වෙන්නේ. උදාහරණයක් විදිහට ඉන්වොයිස් එකක්, ලදුපතක් වගේ දේවල්. මේ වගේ මූලාශ්‍ර ලේඛන වල පමණක් සටහන් වෙලා තියෙන ගණදෙනු අපි ගිණුම් කරන පද්ධතියට අපි ඇතුළත් කරගන්න ඕන. මක් නිසාද? මේවා යම්කිසි ක්‍රමවේදයකට අපි ව්‍යාපාරයේ ඇතුළත අපි සකස් කරලා අවසානයේ මූල්‍ය ප්‍රකාශන ආකාරයෙන් ව්‍යාපාරයේ ගිණුම් කරන තොරතුරු බවට මේ ගණදෙනු අවසාන වශයෙන් අපිට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවයක් තියෙන නිසා. එමනම් අපෙන් අහන්නේ මේ වගේ මූලික සටහන් පොත්පත් 4ක් නම් කර ඒවට අදාළ මූලාශ්‍ර ලේඛන නම් කරන්න කියලා. හොඳයි. ඊටමත් ලේසි පහසු සරල ප්‍රශ්නයක්. අපි මෙහෙම ගමු. අපි මේ පැත්තෙන් ගමු. මූලික සටහන් පොත මේ පැත්තෙන් අපි ගමු. මොනවද? ඊට අදාළ මූලාශ්‍ර ලේඛනය. මොකද්ද? මූලාශ්‍ර ලේඛනය. ඒකනේ අපේ ප්‍රශ්නෙන් අහන්නේ. එහෙම නේද? ඔව්. එhmenan මොකද්ද පළවෙනි මූලික සටහන් පොත? අපි ගමු. මොනවද මූලික සටහන් පොත්පත් කියලා කියන්නේ? බැංකු ගිණුම. දෙවෙනි එක අපි ගමු සුළු මුදල් පොත. ඊට පස්සේ ගැනුම් ජර්නලය. හතරවෙනි එක විකුණුම් ජර්නලය. මේවා තමයි මූලික සටහන්. තවත් අපිට තියෙනවා මූලික සටහන් පොත්පත් බැංකු ගිණුම සහ මුදල් ගිණුම කියන එකත් අපිට ගන්න පුළුවන්. මුදල් ගිණුම අපි කතා කරන්නේ අපි බැංකු ගිණුම තමයි මේ ඇස්සේ ගත්තේ. තව ලේඛන දෙකක් තියෙනවා. මුදල් ගිණුම සහ පොදු ජර්නලය. නමුත් මෙතනදී අපිට කියන්නේ මූලික සටහන් පොත්පත් 4ක් නම් කරගන්න කියලා. දැන් අපි බලමු මොනවද මූලාශ්‍ර ලේඛන කියලා. දැන් මතක තියාගන්න බැංකු ගිණුමට අදාළ මූලාශ්‍ර ලේඛන මොනවද? බැංකු ගිණුමෙත් අපිට තියෙනවා මොකද්ද? මුදල් ලැබීම් නම් ලදුපත්.
මුදල් ගෙවීම් නම් ගෙවීම් වවුචර්. තව මොනවද තියෙන්නේ? තව තියෙනවා තැන්පත් පත්‍රිකා. නේද? චෙක් පත් එහෙම නැත්නම් මුදල්. තැන්පත් පත්‍රිකා. ඒ වගේම බැංකු ප්‍රකාශය. බැංකු ප්‍රකාශය. බැංකු ප්‍රකාශය. ඊට පස්සේ චෙක් රිටර්න් ඒකට මොකද්ද කියන්නේ? අගරු චෙක් නිවේදනය. ඒක නේද? අගරු චෙක් නිවේදනය. ඒකට තුණ්ඩුවක් එනවා. හරි නේද? අපි බැංකු ගිණුම පැත්තෙන් ගත්තොත් එහෙම මෙන්න මේවා තමයි මූලාශ්‍ර ලේඛන, ලදුපත්, ගෙවීම් වවුචර්, තැන්පත් පත්‍රිකා, බැංකු ප්‍රකාශය, අගරු චෙක් නිවේදනය. බැංකු ප්‍රකාශය ගත්තොත් එහෙම ඒකේ තියෙනවා අපි නොදැන බැංකුවට ලැබිච්ච ඍජු ප්‍රේෂණවල විස්තර, බැංකුව විසින් අය කරපු විවිධ ගාස්තු වගේ දේවල් ඒ පිළිබඳ තොරතුරු අපි ලබා ගන්නේ බැංකු ප්‍රකාශය දිහා බලලා. හොඳයි. අපිට තවත් සුළු මුදල් පොත හා අදාළ මූලාශ්‍ර ලේඛනය මොකද්ද? අපිම තමයි ඒක සකස් කරන්නේ. සුළු මුදල් වවුචරය. සුළු මුදල් පොතේ ගණන්දිනු සටහන් කරනකොට අපි සුළු මුදල් වවුචරය තමයි ඒ ගණන්දිනුව පිළිබඳ තියෙන අනෙකුත් විස්තර අපිට ලැබෙන්නේ. ඒකට සාක්ෂියක් විදියට බිල්පත් වගේ දේවල් තියෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ගැනුම් ජර්නලය ගත්තොත් එහෙම මොනවද? ගැනුම් ඉන්වොයිසිය. ගැනුම් ඉන්වොයිසිය දිහා බලලා තමයි අපි ගැනුම් ජර්නලේ ගණන්දිනු සටහන් කරන්නේ. ඉන්වොයිසියේ සැපයුම්කරුගේ නම, ලිපිනය, ලියාපදිංචි අංකය, මේ ගණන්දිනුව සිද්ධ වෙන දිනය, ඒ වගේම ගණන්දිනුවේ වටිනාකම, ඒකක මිල සහ ඒකේ අධිකාරීලත් පුද්ගලයෙකු අස්සම් කරලා ඒක තහවුරු කිරීමත් සිද්ධ කරනවා ගැනුම් ඉන්වොයිසිය කියන එකේ. ඒ වගේම තියෙන අනෙකුත් දේ තමයි විකුණුම් ඉන්වොයිසිය. ඒ වගේම අපි මේකේ ලියන්න අපි ඉඩ නැති නිසා පොදු ජර්නලය ගත්තොත් එහෙම ඒකට අපිට හම්බෙන සාක්ෂිය තමයි මූලාශ්‍ර ලේඛනය තමයි ජර්නල් වවුචරය. ඊට පස්සේ මුදල් පොත ගත්තොත් එහෙම මුදල් ලැබීම් කොහෙද තියෙන්නේ? ලදුපත්වල. ලදුපත් රිසීට් කියලා අපි කියනවා. රිසීට් වල තමයි මූලාශ්‍ර ලේඛනය. මුදල් ගෙවීම් සඳහා නම් ගෙවීම් වවුචරයක් අපි ව්‍යාපාරය තුල නිර්මාණය කරනවා. ගෙවීම් වවුචර්. මෙන්න මේවා තමයි අපේ මූලික සටහන් පොත් සහ මූලාශ්‍ර ලේඛන විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. මං හිතන්නේ මේක ඉතාමත් පහසුවෙන් අපිට පිළිතුරු ලියන්න පුළුවන් ප්‍රශ්නයක්. මේ වගේ ප්‍රශ්නයක් අපි අතාරින්නත් හොඳ නැහැ. හොඳයි. අපි බලමු එහෙමනම් 6 වෙනි ප්‍රශ්නේ දෙවන කොටස. ඒකෙන් මොකක්ද අහන්නේ? මුදල් පොතේ ද්විත්ව කාර්ය නම් කර පැහැදිලි කරන්න. මොකද්ද කියන්නේ? හොඳයි. ප්‍රශ්නෙන් අපි අහන්නේ ද්විත්ව කාර්ය කියලා කියන්නේ මොකද්ද කියලා. මොකද්ද මුදල් පොත? අපි දන්නවා මුදල් පොත කියලා කියන්නේ කාර්යයන් දෙකක් අපිට ඉටු කරන පොතක්. එතන මොකද්ද කාර්යයන් ටික? පළවෙනි දේ තමයි මූලික සටහන් පොතක් විදිහට ක්‍රියාත්මක වෙනවා. මොකද්ද මූලික සටහන් පොතක් කියලා කියන්නේ? මූලාශ්‍ර ලියකියවිලි ආශ්‍රයෙන් සාක්ෂි වශයෙන් අපිට ලැබෙන ව්‍යාපාරික සිදුවන නොයෙකුත් ගණදෙනු පිළිබඳ තොරතුරු අපි
ගිනුම් කරන පද්ධතියට මුලින්ම අපි අන්තර්ගත කරන්නේ මේ මූලික සටහන් පොත්පත් හරහා. ඊට පස්සේ තමයි අපි ඒ ගණදෙනු ලෙජර් ගිනුම්, ශේෂ පිරික්සුම සහ මූල්‍ය ප්‍රකාශන විදිහට අපි ඒ ගණදෙනු තවදුරටත් අපි ව්‍යාපාරය තුල අපි ගණදෙනු සකස් කිරීමක් සිද්ධ කරන්නේ. එහෙමනම් මුදල් පොතේ එක කාර්යයක් තමයි මූලික සටහන් පොතක් විදිහට ක්‍රියාත්මක වීම. එතකොට මේ මුදල් පොතෙන් ඉෂ්ට කරන අනෙකුත් ද්විත්ව කාර්ය මොකක්ද? එතකොට මේ ද්විත්ව කාර්යයන් ඉෂ්ට කරන මූලික සටහන් පොත් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. මොකද්ද අනෙකුත් ද්විත්ව කාර්ය ඉෂ්ට කරන මූලික සටහන් පොත? ඒක තමයි සුළු මුදල් පොත. නමුත් අපි මේ ප්‍රශ්නේදී අපි අහන්නේ කොහොමද මුදල් පොත ද්විත්ව කාර්යයක් සිද්ධ කරන්නේ කියන එක. එහෙමනම් මොකද්ද අනෙකුත් කාර්ය? අපි දැන් පළවෙනි කාර්යය කිව්වා මූලික සටහන් පොතක් විදිහට ක්‍රියාත්මක වෙනවා කියලා. එහෙනම් මොකද්ද දෙවන කාරණේ? දෙවන කාරණය තමයි මේ මුදල් පොත ගිණුම් කරන ක්‍රියාවලියේ ඊළඟ අවස්ථාවත් ඒකෙනුත් අපිට සිද්ධ වෙන කාර්ය ඉෂ්ට කරනවා. මොකද්ද ඊළඟ අවස්ථාව? ඊළඟ පියවර. මූලික සටහන් පොත්පත්වල සටහන් කරන ගණදෙනු අපි ඊළඟට අපි කොතනටද යවන්නේ? අපි ලෙජර් ගිණුම් වලට මාරු කරලා දානවා. ඊට පස්සේ ඒ ගණදෙනු වල සාරාංශය අපි නැවත වතාවක් පෙන්නනවා ඊළඟ පියවර වන ලෙජර් ගිණුම. එතකොට ලෙජර් ගිණුමක් කියලා කියන්නේ මොකද්ද? ද්විත්ව සටහන් රීතිය අනුව ගණදෙනු වල තියෙන බලපෑම සටහන් කරන ස්ථානය. ඒ අනුව අපි දන්නවා සෑම ගණදෙනුවක්ම අවම වශයෙන් හර බැර කියලා ගිණුම් දෙකක සටහන් වෙනවා. සමහරවිට ගිණුම් දෙකකට වඩා සටහන් වෙන්නත් පුළුවන්. වැදගත් කාරණේ තමයි අපි හර කරන ප්‍රමාණයට සමාන බැර සටහනක් මේ ලෙජරේ ඇතුලේ තියෙන්න ඕන. ඒක තමයි ද්විත්ව සටහන් කියලා කියන්නේ. ඒ ද්විත්ව සටහන් අපි සකස් කරන්නේ අර මූලික ගිණුම් කරන සමීකරණයේදී අපිට ඉටු වෙන ඒ මූලික සම්බන්ධතාවය ආරක්ෂා කරලා පෙන්වන්න ඕන නිසා තමයි අපි ද්විත්ව සටහන් අපි රීතිය අපි හඳුන්වලා දීලා තියෙන්නේ. එහෙනම් මුදල් පොතේ ද්විත්ව කාර්යය කියලා කියන්නේ පළවෙනි කාරණේ තමයි මූලික සටහන් පොතක් විදිහට ක්‍රියාත්මක වීම. දෙවන කාරණය තමයි ලෙජර් ගිණුමක් විදිහටත් ක්‍රියාත්මක කිරීම. ඇයි අපි එහෙම කියලා කියන්නේ? මේ මුදල් ගිණුමේ අපි දැක්කා අර අනෙකුත් මූලික සටහන් පොත්පත් වලට වඩා චුට්ටක් ඒකේ ආකෘතිය වෙනස්. ඒකේ ඒක T account එකක් විදිහට තමයි අපි ඒක පෙන්වන්නේ. මේ විදිහට. මේ විදිහට. ඒකේ හර පැත්තක් තියෙනවා. බැර පැත්තකුත් තියෙනවා. ඊට පස්සේ මේකේ ගොඩක් තොරතුරු අපි පෙන්නනවා. දිනය, ඊට පස්සේ ලදුපත් අංකය, විස්තරය, ඊට පස්සේ වට්ටම් තියෙනවා නම් ඒක ලෙජර් ගිණුම, ඒකේ තියෙන තැන වට්ටම් තීරුව සහ වටිනාකම් තීරුව. මේ වගේ ආකෘතියක් මේ වගේම මේ පැත්තෙත් බැර පැත්තෙත් තියෙනවා. සියලුම තොරතුරු තියෙනවා. හර පැත්තකුයි බැර පැත්තකුයි තියෙනවා. ඒක නිසා තමයි අපි කියන්නේ මේ මුදල් පොත මේ සියලුම තොරතුරු පෙන්වන නිසා ඒක මුලින්ම ගණදෙනුවක් සටහන් කරන ලේඛනයක් විදිහටත් ක්‍රියාත්මක වෙන නිසා පළවෙනි කාරණේ තමයි මූලික සටහන් පොතක් විදිහට ක්‍රියාත්මක වීම. දෙවෙනි කාරණේ තමයි මෙන්න මේ විදිහට හරබැර විදිහට ලෙජර් ගිණුමක් විදිහටත් අපි මේක පිළිගන්නවා. මොකද මේකේ දාන මේ හර සටහන අපි ආයේ ලෙජර් ගිණුමේ අලුත් ගිණුමක ආයේ දාන්නේ නැහැ. මේ ගිණුමම අපි පිළිගන්නවා ලෙජර් ගිණුමක් විදිහටත්. ඒක තමයි කියන්නේ ද්විත්ව කාර්ය කියලා. අනිකුත් මූලික සටහන් පොත්පත්වල තියෙන ගණදෙනු අපි නැවත වතාවක් අනිවාර්යයෙන්ම ලෙජර් ගිණුමකට මාරු කරනවා. සුළු මුදල් පොත හැර.
එමනම් දැන් අපිට පැහැදිලි මොකද්ද ද්විත්වකාරී කියන්නේ කියලා. අපි ඒකට ඉතාමත් සරල කෙටි පිළිතුරක් අපි සපයමු. හරි? එමනම් පළවෙනි දේ තමයි අපි මෙහෙම ලියමු. එක අපි කියමු මොනවාද මූලාශ්‍ර ලේඛන? ලදුපත් ගෙවීම් වවුචර් ආදී මූලාශ්‍ර ලේඛන භාවිතා කරමින් ගනුදෙනු පිළිබඳ තොරතුරු අනුපිළිවෙලින් මුල් වරට සටහන් වන ලේඛනයක් නිසා මුදල් ගිණුම මූලික සටහන් පොතකි. ඒ තමයි පළවෙනි කාරණය. ඊළඟ කාරණය තමයි මුදල් පොතේ ගනුදෙනු හර සහ බැර වශයෙන් ද්විත්ව සටහන් රීතිය අනුව සටහන් වන නිසා එම ගනුදෙනු ලෙජර් ගිණුමක කාර්යභාරයත් ඉටු කරයි. මේ නිසා මුදල් ගිණුම ද්විත්ව කාර්යයක් ඉටු කරන ලේඛනයකි. හොඳයි. අපේ පිළිතුර සාර්ථකද? අපි කියවලා බලමු. ලදුපත් ගෙවීම් වවුචර් ආදී මූලාශ්‍ර ලේඛන භාවිතා කරමින් ගනුදෙනු පිළිබඳ තොරතුරු අනුපිළිවෙලින් මුල්වරට සටහන් වන ලේඛනයක් නිසා මුදල් ගිණුම මූලික සටහන් පොතකි.
මුදල් පොතේ ගණදෙනු හර සහ බැර වශයෙන් දිත්ත සටහන් රීති අනුව සටහන් වන නිසා එම ගණදෙනු ලෙජර් ගිණුමක කාර්යභාරයත් ඉටු කරයි. මේ නිසා මුදල් ගිණුම දිත්ත කාර්යයක් ඉටු කරන ලේඛනයකි. ඊළඟ ප්‍රශ්නය. දිලුසි ව්‍යාපාරයේ 2015 ජනවාරි මාසයේ සිදු වූ ගණදෙනු කීපයක් පහත දැක්කේ. ජනවාරි මාසයේ 1 වෙනි දින රුපියල් ලක්ෂ 5ක ප්‍රාග්ධනයේ යෙදීම. ජනවාරි මාසයේ 4 අත්පිට විකුණුම් රුපියල් 30000යි. 1.10 ණයට විකුණුම් චමෝද් 20000යි. එරංග 15000යි. 1.15 අත්පිට ගැනුම් රුපියල් 40000යි. 1.20 ණයට ගැනුම් මනෝජ්ගෙන් රුපියල් 25000යි. මහේෂ්ගෙන් රුපියල් 20000යි. 1.23 මනෝජ්ට ගෙව්වා රුපියල් 15000යි. වට්ටමක් ලැබෙනවා රුපියල් 2000යි. එදිනම මහේෂ්ට ගෙවනවා රුපියල් 19000ක්. වට්ටමක් ලැබෙනවා රුපියල් 1000යි. 1.25 ණයගැතියන්ගෙන් මුදල් ලැබෙනවා. චමෝද්ගෙන් 13500යි. වට්ටමක් ලබා දෙනවා 1500ක. එරංගගෙන් රුපියල් 9000ක් මුදල් ලැබෙනවා එම දිනම. වට්ටමක් ලබා දෙනවා රුපියල් 1000යි. 1.30 වන දින අවසාන ගණදෙනුව මාසේ උපකරණ මිලදී ගන්නවා රුපියල් 10000යි. ඉහත ගණදෙනු ඇසුරෙන් වට්ටම් තීරු සහිත මුදල් පොත පිළියෙල කර තුලනය කරන්න. මොකක්ද අපෙන් බලාපොරොත්තු වෙන්නේ? අපෙන් බලාපොරොත්තු වන්නේ වට්ටම් තීරු සහිත මුදල් ගිණුම සකස් කිරීම. හොඳයි. අපි දැන් බලමු කොහොමද මේ මුදල් ගිණුම සකස් කරන්නේ කියලා. හොඳයි. අපි එහෙමනම් අපිට තියෙන්නේ වට්ටම් තීරු සහිත මුදල් පොත පිළියෙල කරන්න. එහෙමනම් අපි මුලින්ම අපි මුදල් පොතේ ආකෘතිය අපි සකස් කරලා සූදානම් වෙමු. එහෙනම් මේක තමයි මුදල් පොතේ ආකෘතිය. මේ විදිහට. පස්සේ අපිට මොනවද අවශ්‍ය වෙන්නේ? මුලින්ම අපිට දිනය සටහන් කරන්න අවශ්‍යයි. දිනය මේක මුදල් පොත නිසා වම් පැත්තේ අපිට අහු වෙනවා ලදුපත් අංකය. ඊට පස්සේ ගණදෙනුව පිළිබඳ විස්තරය. ඊට පස්සේ ලෙජර් පිටුවේ සංගල පිටුව මොකක්ද කියන එක, වට්ටම් වටිනාකම සහ අනිකුත් වටිනාකම. මේ ආකාරයෙන්ම අපිට දකුණු පැත්තෙත් දිනය, දකුණු පැත්තේ කියන්නේ ගෙවීම් පැත්තේ වවුචර් අංකය, ගෙවීමක් සඳහා අදාළ වෙන්නේ වවුචර් අංකය. ඊට පස්සේ විස්තරය, ඊට පස්සේ සංගල පිටුව, ඊට පස්සේ වට්ටම් වටිනාකම සහ ගණදිනයේ වටිනාකම. මෙන්න මේ විදිහට තමයි අපේ ආකෘතිය අපි හඳුනගන්නේ. නම් මේක මොකද්ද? මුදල් ගිණුම කියලා අපි මේක හඳුනගමු. එමනම් මේ පැත්ත මුදල් කියන්නේ වත්කම් ගිණුමක්, මේ පැත්තේ හර පැත්ත සහ මේ පැත්ත බැර පැත්ත. දැන් බලමු අපි මේ තීරු ටික නම් කරගන්න. දිනය, ලදුපත් අංකය, ලා, ඊට පස්සේ විස්තරය එනවා. අනිකුත් ගිණුම තමයි මෙතනින් පෙන්වන්නේ. සංගල පිටුව, ඊට පස්සේ වට්ටම සහ වටිනාකම. මේ පැත්තෙත් අපි දිනය, වවුචර් අංකය, ඊට පස්සේ
ගිනුම් විස්තරය ලෙජර් පිටුව සංගල පිටුව වට්ටම සහ වටිනාකම. හොඳයි. දැන් මොකද කරන්න තියෙන්නේ? එකින් එක ගනුදෙනු අපි මෙම මුදල් ගිණුම තුළ අපි ලකුණු කර ගැනීම. එහෙමනම් අපි පටන් ගමු. පළවෙනි ගනුදෙනුව මොකද්ද? 5 ලක්ෂයක ප්‍රාග්ධනයක් යෙදීම 1.1 30000ක විකුණුම්. අපි මේ ගනුදෙනු දෙක අපි සටහන් කරමු මුදල් පොත ඇතුලේ. 1.1 5 ලක්ෂයක ප්‍රාග්ධනය 1.4 රුපියල් 30000ක විකුණුම්. එහෙමනම් අපි මුලින්ම බලමු 5 ලක්ෂයක ප්‍රාග්ධනයක් යෙදීම මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. මුදල් ගිණුම පැත්තෙන් මොකද්ද වෙන්නේ? අපි දන්නවා ප්‍රාග්ධනය ඒ කියන්නේ 1.1 දිනය 1.1 ලදුපත් අංකය අපිට දීලා නැහැ. එහෙමනම් ප්‍රාග්ධනය විදිහට තමයි ව්‍යාපාරයට මුදල් ලැබෙන්නේ. කීයක්ද? රුපියල් 5 ලක්ෂයක්. 5 ලක්ෂයක් මුදල් ගිණුමට එකතු වෙනවා. අනෙකුත් ගිණුම තමයි ප්‍රාග්ධන ගිණුම. ඊට පස්සේ 1.4 අපි දැක්කා 1.4 විකුණුම් අත්පිට විකුණුම් කීයද ගාන? භාණ්ඩ විකුණන විටත් ව්‍යාපාරයට මුදල් ලැබෙනවා. ලදුපත් අංකයක් අපි මෙතනට දාන්න පුළුවන්. අපිට දීලා නැති නිසා අපි අගය මේකින් දානවා. අත්පිට විකුණුම්. හරි. එමනම් අපි දැන් බලමු ඊළඟ ගනුදෙනුව මොකක්ද කියලා. අපි ගනුදෙනු දෙකක් සම්පූර්ණ කළා. ජනවාරි මාසයේ 10 වෙනි දින ණයට විකුණුම් චමෝට්ට රුපියල් 20000යි එරංගට 15000යි. දැන් මේ ගනුදෙනු දෙක මේ අවස්ථාවේදී මුදල් පොතට එනවාද? ණයට විකුණනවා කියනකොට මොකද්ද දිත්ත සටහන? දිත්ත සටහන තමයි ණය ගැතියගේ ගිණුම හර සහ විකුණුම් ගිණුම බැල. එමනම් මෙතනදී මුදල් ප්‍රවාහයක් සිද්ධ වෙන්නේ නැහැ. මුදල් පොතට මුදල් ලැබෙන්නේත් නැහැ. ගෙවීමක් සිද්ධ වෙන්නේත් නැහැ. සිද්ධ වෙන්න ඕන වුණා නම් මුදල් ලැබෙන්න ඕන. නමුත් අපි දන්නවා ණයට විකුණුම් නිසා මේ ගනුදෙනු දෙක අපිට සටහන් කරන්නේ නැහැ. මේකත් නැහැ මේකත් නැහැ. මොකද අපිට කියන්නේ මුදල් පොතේ ගිණුම් සටහන් පමණයි අපෙන් අපේක්ෂා කරන්නේ. මතක තියාගන්න. 1.15 වෙනි දින අත්පිට ගැනුම් 40000යි. මේක මුදල් පොතට ගන්නවද නැද්ද? මේක මුදල් පොතට ගැනීමට අවශ්‍යයි. ඇයි අත්පිට ගැනුම් කියලා කියන්නේ 1.15 මුදල් එළියට යනවා. කුමක් සඳහාද? ගැනුම් සඳහා. කීයක්ද වටිනාකම? රුපියල් අත්පිට ගැනුම් රුපියල් 40000යි. 40000යි. එමනම් මේකෙන් මොකද්ද සිද්ධ වෙන්නේ? ව්‍යාපාරයේ මුදල් එළියට යනවා. ඇයි එළියට යන්නේ? මෙන්න මේ ගැනුම් ටික මූලනය කරන්න. කීයක්ද? රුපියල් 40000ක් මුදල් ශේෂය අඩු කරන්න සිද්ධ වෙනවා. මුදල් කියන්නේ වත්කමක් අඩු වෙනවා කියලා කියන්නේ වත්කම් ගිණුමේ බැර සටහනක් තමයි යොදන්න ඕන. එහෙමනම් 40000කින් මුදල් අඩු කරන්න අපි ප්‍රතිවිරුද්ධ ගිණුම ගැනුම් ගිණුම නමින් අපි රුපියල් 40000ක් මුදල් ගිණුමට බැර කිරීමක් තමයි සිද්ධ කරන්නේ. ඒ ගනුදෙනුවත් අපි ඔන්න ඔය ආකාරයෙන් අපි සම්පූර්ණ කරනවා. දැන් මොකද්ද සිද්ධ වෙන්නේ? ඊළඟ ගනුදෙනුවත් ගැනුම් තමයි. නමුත් මේ අවස්ථාවේදී මේ ගැනුම් ණයට ගැනුම්. ණයට භාණ්ඩ ගන්නකොට
මුදල් ගිණුමට ද්විත්ව සටහනක් යනවාද? මොකද්ද ද්විත්ව සටහන? ගැනුම් ගිණුම හර වෙනවා. බැර වෙන්නේ කවුද? ණය හිමියගේ ගිණුම. මේ අවස්ථාවේදී අපිට කියන්නේ නෑ මේ ගනුදෙනු වලට අදාළ සියලුම ගිණුම් සකස් කරන්න කියලා. ලෙජර් ගිණුම් සකස් කරන්න කිව්වා නම් අපිට මේ ද්විත්ව සටහනට අදාළව ණය හිමි ගිණුම් ටික ආරම්භ කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ගැනුම් ගිණුමත් ආරම්භ කරන්න සිද්ධ වෙනවා. නමුත් මේ අවස්ථාවේදී අපිට එහෙම දෙයක් නැහැ. අපි බලමු එහෙමනම් 1.23 ගණදෙනු 2. 1.23 මොකද්ද සිද්ධ වෙන්නේ? මනෝජ්ට ගෙව්වා 15000යි ලැබෙනවා වට්ටමක් රුපියල් 2000ක්. අපි දන්නවා කලින් ගෙවනකොට වට්ටමක් දෙනවා. නේද? ඒවට අපි කියනවා ණය හිමියන්ට ගෙවීම. මෙතන වෙලා තින්නේ ඇයි අපි ව්‍යාපාරයේ සල්ලි ගෙවන්නේ? අපි බාණ්ඩ ණයට මිලදී ගත්ත ණය හිමියන්ට තමයි අපි ව්‍යාපාරයේ මුදල් භාවිතා කරලා ගෙවීමක් සිද්ධ කරන්නේ. අපි නැවත වතාවක් බැලුවොත් එහෙම මොකද්ද සිද්ධ වෙච්ච ගනුදෙනුව කියලා? අත්පිට ගැනුම් මෙන්න ණයට ගැනුම් මනෝජ්ගෙන් 25000කුයි මහේෂ්ගෙන් 20000කුයි අපි ගැනුම් අරන් තියනවා. අපි ණයයි. ඔවුන් දෙදෙනාට අපි ණයයි. දැන් මොකද්ද කරන්නේ? මේ මොවුන් දෙදෙනාට යම්කිසි ගෙවීමක් සිද්ධ කරනවා. සම්පූර්ණ ගෙවීම නෙමෙයි. ඇයි ඒ? 25000ක බාණ්ඩ අරගෙන අපි 15000ක් විතරයි ගෙවන්නේ තාම. 20000ක් අරගෙන 19000යි 1000යි අන්න සම්පූර්ණයෙන්ම 20000ම ගෙවලා. නමුත් අර මුල් ගණදෙනුවේ කොටසයි තාම ගෙවන්නේ. හරි. එහෙමනම් මේක මුදල් පොතට බලපානවද? අනිවාර්යයෙන්ම බලපානවා. ඇයි ඒ? ගෙවීමක් සිද්ධ කරලා. ගෙවීමක් සිද්ධ කරලා. එහෙමනම් අපි ගෙවීම අපි ඉස්සෙල්ලම බලමු. මනෝජ්ට රුපියල් 15000ක් මුදලින් ගෙවනවා වට්ටම රුපියල් 2000යි. මුදලින් 15000ක් ගෙවනවා කියන්නේ වත්කම් අඩු වෙනවා. ඒ වගේම අපිට ගෙවීමේදී අපිට ලැබිච්ච වාසිය ඒක වට්ටමක් විදිහට වට්ටම් තීරුවේ අපි සටහන් කරනවා. අපි බලමු කවද්ද මේක සිද්ධ වෙන්නේ? 1.23 15000යි 2000යි. දිනය 1.23 1.23 කාටද? මනෝජ් කියන ණය හිමියට තමයි මේ ගෙවීම සිද්ධ කරන්නේ. හොඳයි. අපි එක පැත්තක ගිණුමක් විතරයි තියන්නේ ලෙජර් ගිණුම්. මහේෂ්ටත් ගෙවනවා රුපියල් 19000යි 1000යි. 1000 ගෙවන්නේ 1000ක වට්ටමක් ලැබෙනවා. ඔක්කොම රුපියල් කීයක්ද? රුපියල් 20000ක ණය අඩු වෙනවා මෙතනදී. කවුද පුද්ගලයා? මහේෂ් එම දිනේ කියලා කියන්නේ 1.23. එහෙමනම් මහේෂ්ගේ ගිණුම අපි මුලින්ම 19000ක් අපි මොකද්ද කරන්නේ? 19000ක් මහේෂ්ගේ ගිණුම හර කරනවා. ඒ විතරක් නෙමෙයි මහේෂ්ගේ ගිණුමට රුපියල් 1000ක නැවත වතාවක් හර කිරීමක් සිද්ධ කරනවා. ඒ මොකද? ඔහු අපිට දෙන වට්ටම ගිණුම් ගත කිරීම සඳහා. මේ දෙක අපිට වාසියක් ආදායම් දෙකක්. නමුත් මතක තියාගන්න මුදල් පොතේ මේ වට්ටම් තීරුවේ දාන ගණදෙනු ඒවා සිහිවටන තීරු කියලා තමයි අපි කියන්නේ. මේක ලෙජර් ගිණුමේ කොටසක් නෙමෙයි. ලෙජර් ගිණුමේ කොටසක් බවට පත් වෙන්නේ මේ වටිනාකම් තීරුවේ තියෙන ගණන් දෙක විතරයි. නමුත් අපිට සියලුම ගිණුම් තියන්න මේ අවස්ථාවේදී කියන්නේ නැති නිසා මුදල් පොතේ සටහන් පමණයි අපිට පෙන්වන්න ඕන. ඒක නිසා අපි එම ගණදෙනු පමණයි අපි ලකුණු කරන්නේ. එමනම් අපිට ඊළඟට තියෙනවා තවත් ගණදෙනු දෙකක්. මොකක්ද ඒ? ණයගැතියන්ගෙන් ලැබෙන මුදල්. ණයගැතියන්ගෙන් මුදල් ව්‍යාපාරයට ලැබෙන නිසා අපි මෙම ගණදෙනු දෙක මුදල් ගිණුමේ සටහන් කරනවා.
නමුත් ඔයගොල්ලෝ දැක්කා අපි මේක අතෑරියා මුලින්ම ණයට විකුණනවා කියන වෙලාවේදී. චමෝත් සහ එරංග තමයි ඉන්නේ 20000යි 15000යි. චමෝත් සහ එරංග 20000යි 15000යි. දැන් ඒගොල්ලොන්ගෙන් කොටසක් අපි මුදල් ව්‍යාපාරයට ලැබෙනවා. ලැබෙන නිසා අපිට මුදල් ගිණුම අපිට යාවත් කාලින කරන්න සිද්ධ වෙනවා. ඒක නිසා අපි ඉස්සෙල්ලම බලමු 1.25 චමෝත්ගෙන් 13500යි 1500යි. 1.25 මුදල් ලැබීමක් සිද්ධ වෙන නිසා ලැබෙන්නේ කීයක්ද 13500යි ඒ වගේම 1500ක වට්ටමකුත් ලැබෙනවා. කාගෙන්ද 1.25 මං හිතන්නේ 1.25 චමෝත් 13500යි 1500යි 1.25 චමෝත් අනෙකුත් ලෙජර් ගිණුම මොකද්ද චමෝත් 13500ක් චමෝත්ගේ ගිණුම අපි බැර කරනවා. චමෝත් කියන්නේ ණයගැතියෙක් විදිහට තමයි ලෙජර් ගිණුමේ යා ඉන්නේ. ණයගැති භාවය අඩු වෙනවා මුදල් ගෙවනකොට. ඒක නිසා 13500ක් චමෝත්ගේ ගිණුම බැර කරන්න ඕන. ඒ විතරක් නෙමෙයි මේ 1500ත් වට්ටම් විදිහට දුන් වට්ටම් විදිහට අපි චමෝත්ගේ ගිණුම බැර කරන්න ඕන. අවසානයේ අපි දන්නවා මේ වට්ටම් තීරුවේ තියෙන ගිණුම වියදම් ගිණුමක් විදිහට ලෙජර් ගිණුම තුළ හඳුනා ගන්නවා. අපිට ඒ කොටස මේ ගානෙන් අහලා නැති නිසා අපිට තියෙන්නේ මේ වට්ටම් තීරුවේ සඳහන් කිරීම සහ ණයගැතියා ගෙව්ව මුදල වටිනාකම් තීරුවේ සටහන් කිරීම පමණයි මේ අවස්ථාවේදී අපෙන් අපේක්ෂා කරන්නේ. එමනම් 1.25 අනෙකුත් ගනුදෙනුවක් සිද්ධ වෙනවා. අනෙක් ණයගැතියා ඔහුගෙනුත් අපිට යම් කිසි මුදලක් ලැබෙනවා. අපි කීයක්ද බලමු. එරංගගෙන් 9000යි 1000යි. කවුද? එරංග මුදල් අපිට ලැබෙනවා 9000ක්. ලැබෙන නිසා අපි මුදල් ගිණුමේ හරපැත්තේ තමයි පෙන්වන්නේ. ඒ වගේම එරංගගේ ණයගැතිභාවය අපි මොකද්ද කරන්නේ? තවත් 1000කින් දුන්න වට්ටමක් විදිහට වියදමක් විදිහටත් අපි හර කරන්න ඕන. මේක අවසානයේ අපි වට්ටම් කියන වියදම් ගිණුමකට අපි හර කරනවා. නමුත් මතක තියාගන්න ඕන දේ තමයි චමෝත්ගේ ගිණුම එරංගගේ ගිණුම රුපියල් 10000කින් අපි බැර කරන්න ඕන. ඒ වගේම චමෝත්ගේ ගිණුම රුපියල් 15000කින් බැර කරන්න ඕන. නමුත් ඒ පැත්ත අපෙන් අපේක්ෂා කරන්නේ නැති නිසා අපි ඒක අත්හැරලා දානවා. අපි බලමු ඊළඟට සිද්ධ වෙච්ච ගනුදෙනු මොනවද කියලා. 1.30 උපකරණ ගන්නවා රුපියල් 10000ක්. 1.30 ඇයි මම බැර පැත්තට ආවේ? උපකරණ ගන්නවා කියලා කියන්නේ මුදල් අඩු වෙනවා. උපකරණ කියන වත්කම් ගිණුමක් වැඩි වෙනවා වත්කම. ඒක නිසා වත්කම් ගිණුම හර කරනවා. මේ අවස්ථාවේදී අනෙක් ගිණුම විදිහටම අප උපකරණ ගිණුම හඳුනා ගන්නවා. කීයක්ද රුපියල් 10000යි. උපකරණ රුපියල් 10000ක් අපි ව්‍යාපාරේ මුදල් ගෙවනවා. ඒක නිසා 1.30. හරි. දැන් බලන්න අපි සියලුම ගනුදෙනු අපි සටහන් කළාද කියලා. උපකරණ හරි 10000 ණයගැතියන්ගෙන් ලැබීම අපි සටහන් කරා, ගෙවීමුත් සටහන් කරා ණය හිමියන්ට. ඊට පස්සේ අත්පිට ගැනුම් හරි ණයට විකුණුම් අපි සටහන් කරන්නේ නැහැ. ප්‍රාග්ධනයේදීම සහ අත්පිට විකුණුම්. අපි දැන් මේ සියලු ගනුදෙනු අපි මුදල් පොතේ දිත්ත සටහන් නීතියත් එක්ක නිවැරදි ආකාරයෙන් අපි සටහන් කරගෙන අවසానයි. ඒක නිසා අපිට දැන් තියෙන්නේ මේ ගිණුම් දෙක තුලනය කිරීම. මේ ගිණුම් තුලනය කිරීම අපි මෙන්න මේ ආකාරයෙන් සිද්ධ කරනවා. අපි ගිණුම් වල එකතු ටික අපි ඉස්සලම හොයාගන්න ඕන. අපි කතා කරන්නේ මුදල් ගිණුම නිසා
අපි දන්නවා මුදල් ගිණුමේ හර පැත්තේ ශේෂය තමයි බොහෝ විට වැඩි වෙන්නේ. ඒක නිසා අපි හර පැත්තෙන් මේ ගනුදෙනු ටික එකතු කරන්න උත්සාහ කරමු. අන්තිමට අපිට ලැබෙන්නේ 500ක්. ඊට පස්සේ 4 වෙනි පේලිය 9 3 12 2 ඉතිරි 1යි 1යි 5 වෙනි පේලිය 4යි 5යි සහ 5,52,500යි 5,30,000යි 5,43,500යි 53,500යි 52,500යි එම ඉලක්කමම අපි මේ පැත්තට ගේනවා 5,52,500ක්. ඒකෙන් කීයක්ද අඩු වෙන්නේ ඊට පස්සේ තමයි ශේෂය අපි හොයන්නේ. ඒක නිසා අපි බලමු කීයක්ද අපේ එකතුව එන්නේ කියලා. අපි දන්නවා 5,50,000ක් 5,50,000ක් අපිට එකතුව හම්බෙනවා. ඒකෙන් අපි අඩු කරන්න ඕන මෙන්න මේ ගණදෙනු ටික. 40,000යි 15,000යි 55,000යි 55,000යි 65,000යි 75,000යි 74,000යි 84,000ක් අපි අඩු කරන්න ඕන. මං එකතු කරා සියලුම ගෙවීම් ටික. 84,000ක් අපි නැවත වතාවක් චෙක් කරලා බලමු. 4,66,000ක්ද අපේ උත්තරේ කියලා. 4,66,000යි. 4,66,000යි අපි හරිද කියලා බලමු. නැවත වතාවක් අපි අපිට එනවා 40,000ක් එකතු කරා 15,000යි එකතු කරා 19,000යි එකතු කරා 4,76,000ක් $5,50,000යි යම් කිසි වරදක් සිද්ධ වෙලා කියලා අපිට පේනවා. ඒක නිසා අපි ආපහු මේක චෙක් කරගමු. ආറ് ලක්ෂ 68,500ක් තමයි අපේ පිළිතුර එන්න ඕන. අපි ඒක සකස් කරගමු. 4,68,500ක්. මේක තමයි මුදල් පොතේ ශේෂය. ශේෂය ඉදිරියට ගෙනාව 4,68,500ක්. ශේෂය ඉදිරියට ගෙනාවා. එhmenan අපි දැන් මුදල් පොත මෙන්න මේ ආකාරයෙන් අපි තුලනය කරා. අපේ ගානෙන් අපේ අපේක්ෂා කරේ මේක තමයි මේ ගණන් ටික මේ දිත්තිරු මුදල් පොතේ ගිණුම්ගත කරලා ඒක ගිණුම් පියවලා ශේෂය හොයාගන්න කියන එක. හොඳයි අපි ඊළඟ උප ප්‍රශ්න කොටස බලමු මොකක්ද කියලා. අපිට ලැබෙනවා නයනාගේ ව්‍යාපාරයේ 2015 ජනවාරි මාසයේ ණයට ගැනුම් පිළිබඳ තොරතුරු කීපයක් පහත දැක්වෙනවා. දිනය ඉන්වොයිස් අංකය සැපයුම්කරු වෙනත් තොරතුරු ජනවාරි මාසයේ 15 වෙනි දින ඉන්වොයිස් අංක 15 යටතේ කමල්ගෙන් මිලදී ගන්නවා රෝනියෝ කඩදාසි 6000යි අඩු කළ වට්ටම 5%යි. 1.15 වන දින ඉන්වොයිස් අංක 25 යටතේ නිමල් කෙන සැපයුම්කරුගෙන් ඡායා පිටපත් කඩදාසි රුපියල් 10,000ක මිලදී ගන්නවා ලැබෙනවා වට්ටමක් රුපියල් 10%ක 10%ක වෙළඳ වට්ටමක් ලැබෙනවා. ඉහත තොරතුරු ඇසුරින් ජර්නල් පිළියෙල කර ලෙජරේට පිටපත් කරන්න. එහෙනම් මෙතෙන්දී අදාළ මොකද්ද ලෙජරේ? මෙතනට අදාළ වන්නේ
ගැනුම් ජර්නලය සකස් කරන්න. ගැනුම් ජර්නලය කියන මූලික සටහන් පොත සකස් කිරීම තමයි අපෙන් අපේක්ෂා කරන්නේ. හොඳයි. අපි දැන් බලමු මේකෙදී අපි යොදා ගන්න ගාන කීයද කියලා. මොකද අපි දන්නවා වෙළඳ වට්ටම් අපි ගිණුම් ගත කරන්නේ නැහැ. සුද්දාගේ තමයි අපි සටහන් කරන්නේ. ඒක නිසා මොකද්ද මේ අවස්ථාවේදී සුද්දාගේ 6000ට 5යි කියලා කියන්නේ අපිට ලැබෙනවා වට්ටමක් කීයක්ද? රුපියල් 300ක වට්ටමක්. රුපියල් 300ක වට්ටමක්. ඒ කොහොමද මම ඒක කරේ? 6000න් 10% කියලා කියන්නේ දරුවෝ ඔයගොල්ලෝ දන්නවා රුපියල් 600යි. 5 කියන්නේ ඒකෙන් භාගයක් රුපියල් 300යි. එහෙමනම් ගණදිනුවේ වටිනාකම කීයද? රුපියල් 5700යි. 5700ක් තමයි අපි ගිණුම් ගත කරන්නේ. රුපියල් 300ක අපිට ලැබෙන වට්ටම වෙළඳ වට්ටම අපි ගිණුම් ගත කරන්නේ නැහැ. මේ ආකාරයෙන්ම ඊළඟ ගණදිනුව ගත්තොත් එහෙම රුපියල් 10000යි 10%යි කියලා කියන්නේ 1000ක වට්ටමක් ලැබෙනවා. වට්ටම රුපියල් 1000යි. එහෙමනම් ගණදිනුවේ වටිනාකම රුපියල් 9000යි. හරි. හොඳයි. දැන් අපිට තියෙන්නේ ගැනුම් ජර්නලය සකස් කරන එක. ගැනුම් ජර්නලය. අපි දැන් ගැනුම් ජර්නලයට අදාළ ආකෘතිය මුලින්ම සකස් කරගමු. මෙන්න මේ විදිහට. ගැනුම් ජර්නලය අපි දන්නවා මුලින්ම ගණදිනුව සිද්ධ වෙන දිනය, ඊට පස්සේ ඉන්වොයිස් අංකය, ඊට පස්සේ අපි විස්තරයේ විදිහට දානවා කවුද සැපයුම්කරු කියලා. ඊට පස්සේ අපි ඊළඟ තීරුවෙන් අපි හඳුනා ගන්නවා වටිනාකම. ගැනුම් ජර්නලය නායනාගේ ව්‍යාපාරයේ ගැනුම් ජර්නලය. හොඳයි අපි දැන් ආකෘතියේ නම් කරගමු. ගැනුම් ජර්නලයේ දිනය, ගැනුම් ජර්නලයට අදාළ වෙන්නේ ඉන්වොයිස් අංකය, ගැනුම් ඉන්වොයිස් එකේ අංකය, ඊට පස්සේ සැපයුම්කරුගේ නම තමයි මෙම තීරුවේ දාන්නේ සැපයුම්කරු කවුද කියන එක. ඊට පස්සේ අපිට එනවා අවසාන වශයෙන් ගනුදෙනුවේ වටිනාකම. දැන් අපි බලමු මොකද්ද පළවෙනි ගනුදෙනුව කියලා. 1.1 ඉන්වොයිස් අංක 15. කවුද සැපයුම්කරු? කමල්. වටිනාකම කීයද? රුපියල් 5700යි. සුද්දාගේ තමයි අපි මෙතන සටහන් කරගන්නේ. ඔය ආකාරයෙන්ම 1.15 වන දින ඉන්වොයිස් අංක 25 යටතේ නිමල් කියන සැපයුම්කරු ඔහුගෙන් මිලදී ගන්නේ රුපියල් 9000ක භාණ්ඩ. අපිට දීලා තියෙන ගණදිනු ඔපමණයි. එhmenan අපිට පුළුවන් අවසාන වශයෙන් මේක තුලනය කරන්න මාසයේ අන්තිමට අපි එකතු තීරුවට දා ගන්නවා 700යි 9/14යි. 14700 අපි කරන්නේ මාසයේ අන්තිමේ 1.31 අපි ගැනුම් ලෙජර් ගිණුමට මාරු කරනවා. ගැනුම් ගිණුමට මාරු කළා. ගැනුම් ගිණුමේදී තමයි අපි මේකට අදාළ ද්විත්ව සටහන අපි ආරම්භ කරන්නේ. ඒ වගේම කමල් සහ නිමල් වෙනුවෙන් අපි ණයහිමි ගිණුම් දෙකකුත් අපි ගැනුම් ජර්නලය තුල සටහන් කරලා ගැනුම් ගිණුම හර කරනවා. ගණදිනුව සිද්ධ වෙච්ච දවසේදී බැර කරන්නේ කවුද? ණයහිමි ගිණුම. එහෙමනම් අපි
ඉහත තොරතුරු ඇසුරෙන් ජර්නලය පිළියෙල කර ලෙජරේට පිටපත් කරන්න කියන ඊළඟ කොටස අපි දැන් සිද්ධ කරන්න ඕන. ඒක නිසා අපි දැන් බලමු කොහොමද ලෙජරේට මේ ටික අරන් යන්නේ කියලා. අපිට ඕන එක ගිණුමක් තමයි ගැනුම් ගිණුම. ඊට පස්සේ අපිට තව ඉන්නවා ණය හිමියෝ දෙදෙනෙක්. ඒ දෙදෙනා වෙනුවෙන් මම මේ ආකාරයෙන් ගිණුම් දෙකක් අපි සටහන් කරගන්නවා. අපි කවුද බලමු? කමල් සහ නිමල්. කමල් ඊට පස්සේ නිමල්. මේ ගිණුම ගැනුම් ගිණුම. එහෙමනම් ගැනුම් ගිණුම 1.31 කීයක්ද? රුපියල් 14700යි. 14700යි. ඊට පස්සේ මේකට අදාළ අනෙකුත් සටහන් දෙක කොහොමද අපි සටහන් වෙන්නේ? කමල් 5700යි නිමල් දිනේ කවද්ද 1.1 ගැනුම් අනෙකුත් ප්‍රතිවිරුද්ධ ගිණුම කියන්නේ ගැනුම් කීයද? ගාන 5700යි සහ නිමල් 1.15. අපි මෙතනද දාන්නේ ගණිතයේ සිද්ධ වෙච්ච දවසමයි 1.15. ප්‍රතිවිරුද්ධ ගිණුම ගැනුම් වටිනාකම රුපියල් කීයක්ද? 9000යි. එහෙමනම් අපි දැන් ලෙජර් ගිණුම් ටිකත් අපි සකස් කරගත්තා. ඒක අපිට මේ ගිණුම් ටික අපිට තුලනය කරන්නත් පුළුවන්. අවශ්‍ය නම් මම එක ගිණුමක් ඔයගොල්ලන්ට තුලනය කරලා පෙන්නන්නම්. 14700යි 1.31 ශේෂය 15ට ගෙන ගියා 14700යි. එhmenan මේ ගානෙන් අපි අපෙන් අහපු කොටස් දෙකටම අපි පිළිතුරු සකස් කරලා තියෙන්නේ. අපි බලමු ඊළඟ කොටස. ඊළඟ ගාන 7 වන ගාන. 2016 2/10 දින චනුදිග ව්‍යාපාරයේ තම ව්‍යාපාරයේ ප්‍රයෝජන සඳහා රුපියල් 20000ක් වටිනා උපකරණ සිල්වාගෙන් ණයට ගත්තේය. මෙම ගනුදෙනු අදාළ මූලික සටහන් පොතේ සටහන් කරන්න. මොකද්ද මේ ගනුදෙනු? චනුදිග ව්‍යාපාරයේ 20000ක් වටිනා උපකරණ කියලා කියන්නේ මේ ව්‍යාපාරයේ පරිහරණය සඳහා ලබාගත් ස්ථාවර වත්කමක්. එමනම් අපි ඉගෙන ගත්තා ස්ථාවර වත්කම් ණයට ගත්තොත් ඒක සටහන් වෙන මූලික සටහන් පොත විදිහට අපි හඳුනගත්තේ මොකද්ද? පොදු ජර්නලය. එහෙමනම් අපි මේ අවස්ථාවේදී අපි සකස් කරන මූලික සටහන් පොත කියන්නේ මොකද්ද? පොදු ජර්නලය. ඒක නිසා මම පොදු ජර්නලයේ ආකෘතිය මෙන්න මේ ආකාරයෙන් සකස් කරනවා. මෙම ගණදෙනුව ගිණුම්ගත ඒ තොරතුරු මූලික සටහන් පොතේ සකස් කිරීම සඳහා. එhmenan මුලින්ම අපිට දිනය, ඊට පස්සේ වවුචර් අංකය, ඊට පස්සේ විස්තරය, සංගල පිටුව, ඊට පස්සේ හර සහ බැර වශයෙන් අපි සටහන් දෙකක් අපි පෙන්නනවා. එhmenan අපි මේ ආකෘතියේ විස්තරය ලියාගමු. ආකෘතිය තමයි පොදු ජර්නලය, දිනය, වවුචර් අංකය. අපි ජර්නල් වවුචර් කියලා කියන්නේ ඒකේ අංකය, ඊට පස්සේ විස්තරය, ඒ කියන්නේ අනිකුත් ගිණුම් විස්තරය. ලෙජර් පිටුවේ කොතනද තියෙන්නේ? සංගල පිටුව පෙන්නනවා. ඊට පස්සේ හර සහ බැර විදිහට අපි පෙන්නනවා. එහෙමනම් මොකද්ද ගනුදෙනුව? උපකරණ මිලදී ගැනීම. එහෙමනම් 2/10
අපි හිතමු ලදුපත් අංක 5 කියලා උපකල්පනයක්. ඊට පස්සේ විස්තරය තමයි මොකද්ද? හර සටහන එන්නේ උපකරණ මිලදී ගන්නවා, උපකරණ ව්‍යාපාරයට එකතු වෙනවා. ඒක නිසා උපකරණ කියන ලෙජර් ගිණුමට රුපියල් 20000ක් අපි හර කරන්න ඕන. ඊට පස්සේ බැර වෙන්නේ කොතනද? සිල්වා කියන සැපයුම් කරුගෙන් තමයි, සිල්වා සමාගමෙන් තමයි ගන්නෙ. ඒක නිසා සිල්වා තමයි අපි බැර කරන්නේ රුපියල් 20000කින්. ඊට පස්සේ අපි මෙතන ලියනවා ගිණුම් සංලක්ෂය. සංලක්ෂය අපි ලියනවා මොකද්ද මේ ගන්න දෙනවා කියලා. රුපියල් 20000ක් වටිනා උපකරණ සිල්වාගෙන් ණයට ගැනීම සටහන් කිරීම කියලා අපි ගිණුම් සංලක්ෂයකුත් අපි මේක සටහන් කරලා අපි පොදු ජර්නලයේ තියෙන මේ සටහන අපි අවසන් කරනවා. හොඳයි. අපි බලමු ඊළඟ කොටස. 2014 12/31 වන දිනට චමුතු ව්‍යාපාරයේ පාත සඳහන්ව ඇති ශේෂ ඇසුරින් ශේෂ පිරික්සුමක් පිළියෙල කරන්න. හොඳයි. අපි දන්නවා ශේෂ පිරික්සුමක් හදන්න නම් අපිට දැනුමක් තියෙන්න ඕන මේ විවිධ ගිණුම් වල ශේෂ හර ශේෂද බැර ශේෂද කියන එක වෙන් කරගන්න. එතකොට අපි බලමු හර ශේෂ බැර ශේෂ මුලින්ම හඳුනාගමු. අපි දන්නවා ගැනුම් ගිණුම හර ශේෂයක්, විකුණුම් බැර, ණය ගැතියෝ හර වත්කමක්, ණය හිමියෝ වගකීමක්, බැර වැටුප් කියන්නේ වියදමක් හර, යන්ත්‍ර කියන්නේ වත්කමක් හර, ඒ වගේම ගැන්ලි කියන්නේ වියදමක් හර සහ ප්‍රාග්ධනය. ගැන්ලි කියන්නේ අයිතිකරු ගන්න, ඒක අපි සාමාන්‍යයෙන් ගැන්ලි කියන ගිණුමකට තමයි හර කරන්නේ. ප්‍රාග්ධනය අපි දන්නවා බැර ශේෂයක් තියෙන ගිණුමක් කියලා. එhmenan අපිට දැන් පුළුවන් චමුතුගේ ව්‍යාපාරය චමුතු ව්‍යාපාරය කවදටද අපි මේ ශේෂ පිරික්සුම හදන්නේ? 2014 12/31. 2014 12/31 වන දිනට ශේෂ පිරික්සුම. එතකොට අපි ආකෘතිය ඉක්මනට සකස් කරගමු. මෙන්න මේ වගේ තමයි එන්නේ ශේෂ පිරික්සුමක. ඊටස්සේ අපිට එනවා හර පැත්තක් සහ බැර පැත්තක් එනවා. ඊට පස්සේ ගිණුමේ නම අපිට සඳහන් කරන්න පුළුවන්. අපි දැන් නම් කරමු. විස්තරය, හර තීරුව සහ බැර තීරුව. අපි දැන් ගණදෙනු එකින් එක සටහන් කරමු. පළවෙනි එක තමයි ගැනුම් 20000යි විකුණුම් 60000යි. ගැනුම් 20000යි හර ශේෂයක්, ඒ වගේම විකුණුම් 60000යි බැර ශේෂයක්. ඊළඟ ගිණුම ණය ගැතියෝ 12000යි ණය හිමියෝ 20000යි. ණය ගැතියෝ කියන්නේ හර ශේෂයක්, කීයද? 12000යි ණය හිමියෝ 20000යි. රුපියල් 20000යි. ඊළඟ ගණදෙනු දෙක. වැටුප් 15000යි යන්ත්‍ර 50000යි.
වැටුප් 15000යි යන්ත්‍ර රුපියල් 50000යි. ඒ වගේම ගැනිලි 5000යි ප්‍රාග්ධනය 22000යි. ගැනිලි ප්‍රාග්ධනය කීයක්ද? රුපියල් 22000යි. එමනම් අපි දැන් ගනුදෙනු සියල්ල අපි ආකෘතිය සටහන් කරගත්තා. අපිට දැන් තියෙන්නේ අවසාන පියවර වන මේකේ හර සහ බැර පැත්තේ එකතුන් සටහන් කිරීම. හර සහ බැර එකතුන් සටහන් කිරීම අපි බලමු. එකතු කරලා අපිට එකඟ වෙන්න පුළුවන් පිළිතුරක් ලැබෙනවද කියලා. 60000යි 20000යි 80000යි 1,02,000යි. මේ පැත්තෙන් කීයක් එනවද? 5යි 10යි 12න් 2 ඉතිරි 1යි 6යි 7යි 8යි 10යි 1,02,000යි 1,02,000යි. ශේෂ පිරික්සුම හර පැත්ත සහ බැර පැත්ත සමාන පිළිතුරක් ලැබීම අපිට ගාන නිවැරදි බවට අපිට ලැබෙන ඉංගියක් විදිහට අපිට බාර ගන්න පුළුවන්. හොඳයි. එමනම් අපි එම කොටසත් අපි අවසන් කරා. අවසාන වශයෙන් අපිට තව කොටස් දෙකක් තියෙනවා සාකච්ඡා කරන්න. අපි බලමු පළවෙනි තුන්වන කොටස. 2016 ජනවාරි මාසයේ 31 වන දිනට ව්‍යාපාරිකයාගේ බැංකු ගිණුමේ ශේෂය රුපියල් 5000යි. එදිනට බැංකුව එවන ලද බැංකු ප්‍රකාශයේ ශේෂය මීට වඩා වෙනස්. අපිට කියලා නැහැ කීයක්ද කියලා. හැබැයි ඒකට හේතුව අපිට දක්වනවා. නිකුත් කළත් ඉදිරිපත් නොවූ චෙක්පත් රුපියල් 5000යි. නිෂ්කාශනය නොවූ චෙක්පත් වල වටිනාකම රුපියල් 12000යි. බැංකුව විසින් අය කළ බැංකු ගාස්තු රුපියල් 2000යි. ස්ථාවර නියෝග රක්ෂණ ගාස්තු රුපියල් 8000යි. ණය ගැති ප්‍රේෂණ රුපියල් 10000යි. හොඳයි. ඉහත තොරතුරු ඇසුරින් බැංකු ගිණුම සංශෝධනය කරලා බැංකු සැසඳුම් ප්‍රකාශය හදන්න කියලා අපිට කියනවා. හොඳයි, අපි දැන් ගාන කියෙව්වා. දැන් අපිට තියෙන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශයේ ඒ ආකෘතිය සකස් කරගන්න එක. පළවෙනි පියවර තමයි අපේ මුලින්ම තියෙන්නේ ඉහත තොරතුරු ඇසුරින් බැංකු ගිණුම සංශෝධනය කර ඊළඟ පියවර විදිහට බැංකු සැසඳුම් ප්‍රකාශය සකස් කරන්න කියන එක. හොඳයි. අපි ඉස්සෙල්ලාම එහෙමනම් සංශෝධිත බැංකු ගිණුම සකස් කරගමු මේ විදිහට. හොඳයි. එතකොට අපි බලමු මේක ලියාගමු අපි සංශෝධිත බැංකු ගිණුම. හොඳයි. අපි පටන් ගන්නේ කවදා ශේෂයේද? මම හිතන්නේ මේක දිහා තියෙන්නේ ජනවාරි මාසේ 31 වන දින ශේෂය. මොකද්ද? 1/31 ශේෂය මේකේ වෙන්න ඕන රුපියල් ශේෂය රුපියල් 25000ක් වෙන්න ඕන මේකේ. ශේෂය එහෙමනම් රුපියල් කීයක්ද? රුපියල් 25000යි. එහෙමනම් අපි දැන් තෝරගන්න ඕන සංශෝධනය කරන්න ඕන ගණදෙනු පමණක් අපි තෝර බේර ගන්න ඕන.
නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්පත් රුපියල් 5000 අපි බැංකු ගිණුම සංශෝධනය කරන්න යොදා ගන්නේ නැහැ. ඇයි අපි දන්නවා මේ චෙක්පත ලද පුද්ගලයා මේක නුදුරේම බැංකුවට ඉදිරිපත් කර විට ගෙවීම කළ විට අපේ ශේෂයත් බැංකුවේ ශේෂයත් තුලනය වන බව. මේ ආකාරයෙන්ම ණයගැතියෙක්ගෙන් අපිට ලැබිච්ච චෙක්පතත් රුපියල් 12000ත් අපි සංශෝධනය කරන්න යොදා ගන්නෑ. නමුත් බැංකුව අය කළ බැංකු ගාස්තු රුපියල් 2000 අපි දන්නවා අනිවාර්යයෙන්ම ස්ථිර වියදමක් කියලා. ඒක නිසා බැංකු ගාස්තු සංශෝධනය කිරීමට හේතු වන ගණදෙනුවක් නිසා අපි රුපියල් 2000ක් අපි බැර කරනවා බැංකු ගාස්තු විදිහට. ඒ වගේම රක්ෂණ ගාස්තුත් අපි දන්නවා ඒකත් ස්ථිර වියදමක්. රක්ෂණ ගාස්තු ගිණුමට අපි රුපියල් 8000ක් අපි බැර කරනවා. ඒ වගේම ණයගැතියෙක් රුපියල් 10000ක් ප්‍රේෂණය කරලා තියෙන එකත් ස්ථිර ලැබීමක්. ඒක නිසා අපි ණයගැතියගේ ගිණුම බැර කරලා අපි මුදල් ගිණුම සංශෝධනය කරන්න අපි මේක යොදා ගන්නවා. වෙනත් අපිට කිසිවක් ගණදෙනුවක් අපිට නැති නිසා අපිට පුළුවන් දැන් සංශෝධිත බැංකු ගිණුම ශේෂය හොයාගන්න. අපි බලමු 35000ක් එකතුවක් අපිට ලැබෙනවා හර පැත්තේ. සාමාන්‍යයෙන් හර පැත්ත තමයි වැඩි. ඒක නිසා හර පැත්තේ එකතුවෙන් අපි පටන් ගන්නෙ 35000යි. ඊට පස්සේ මේ පැත්තේ එකතුව 10000යි. එම නිසා රුපියල් 25000ක ශේෂයක් අපි පහළට ගෙනියන්න පුළුවන්. ශේෂය සංශෝධිත මුදල් ගිණුම් ශේෂය ඉදිරියට ගේන්නේ රුපියල් 25000යි. පැහැදිලිද? හොඳයි. දැන් අපිට පුළුවන් බැංකු සැසඳුම් ආකෘතිය සකස් කරගන්න. එමනම් බැංකු සැසඳුම් ප්‍රකාශය අපි ආකෘතිය මේ ආකාරයෙන් අපි සකස් කරගන්නවා. අපි 1.31 වන දිනට 1.31 දිනට බැංකු සැසඳුම් ප්‍රකාශය. නම් අපි පටන් ගන්නේ කොතනින්ද? සංශෝධිත බැංකු ශේෂය කීයක්ද? රුපියල් 25000යි. අපි දැන් දන්නේ බැංකු ප්‍රකාශයේ තිබ්බ ශේෂය මොකක්ද කියලා. ඒක අපිට දීලා නැති නිසා අපිට පුළුවන් මේ සංශෝධිත මුදල් ශේෂය ඔස්සේ ගිහිල්ලා බැංකුවේ ගිණුම් ශේෂය කීයක්ද කියලා හොයාගන්න. ඒ සඳහා අපිට බලන්න සිද්ධ වෙනවා ගණදෙනු කීපයක් අපි තාම සටහන් කර නොගත්ත. මේවා අපි සටහන් කරගෙන තියෙන්නේ. නමුත් අපි දන්නවා නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්පත්. අපේ මුදල් ගිණුමේ මේක අපි ගෙවීමක් විදිහට සටහන් කරලා අඩු ශේෂයක් තමයි පෙන්නලා තියෙන්නේ. ඒක නිසා අපිට බැංකුවේ ශේෂය හොයාගන්න නම් අපි දන්නවා අපේ ශේෂයට වඩා වැඩි ශේෂයක් තමයි තියෙන්නේ. ඒක නිසා අපි එකතු කරනවා මොකද්ද? නිකුත් කළ ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්පත. ඒකේ වටිනාකම කීයක්ද දුවේ පුතේ? අපි දන්නවා රුපියල් 5000ක් කියලා. එhmenan අපි එකතු කරන්නේ රුපියල් කීයක්ද? 5000ක්. 5000ක් අපි එකතු කරනවා
එතකොට අපිට ලැබෙනවා ශේෂය සංශෝධිත ශේෂය රුපියල් 30000ක්. ඒ විතරක් නෙවෙයි. තවත් ගණදෙනුවක් තියෙනවා නිෂ්කාශනය නො වූ චෙක්පත් රුපියල් 12000ක්. නිෂ්කාශනය නො වූ චෙක්පත් 12000ක්. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? ව්‍යාපාරයේ ශේෂය අපි වැඩි කරගන්නවා මේක හරියට මුදල් ලැබිච්ච විදිහට. කීයක්ද රුපියල්? මං හිතන්නේ රුපියල් 12000ක්. හරි නේද? 12000ක් අපි දැනටමත් මේ 25000 ඇතුළේ එකතු කරලා තියෙන්නේ. නමුත් බැංකුවට තාම ඒ සල්ලි හම්බෙලා නැහැ. ඒක නිසා අපි දැන් මේ උත්සාහ කරන්නේ බැංකුවේ තියෙන ශේෂය හොයන්න. ඒක නිසා අපි අඩු කළා මොකද්ද? තැන්පත් කළ නිෂ්කාශනය නො වූ චෙක් රුපියල් 12000ක්. එහෙමනම් 30000න් 12000ක් අඩු කරනවා කියලා කියන්නේ 18000යි. එහෙමනම් මේ 18000 කියන්නේ බැංකු ප්‍රකාශය අනුව ශේෂය. මේක අපිට දීලා තිබ්බේ නෑ. නමුත් අපි වක්‍රාකාරයෙන් අපි මේක සොයා ගන්නවා. හොඳයි. අපි දැන් බලමු අවසාන කොටස, 4 වෙනි කොටස. පහත සඳහන් ගිණුම් කරන දෝෂ නිවැරදි කර පොදු ජර්නල් සටහන් තබන්න. මොනවද? රුපියල් දසදහසක් වටිනා විකුණුම් ඉන්වොයිසයක් මගහැරීම. දෙවෙනි ගණදෙනුව. 15000ක වැටුප් ගෙවීමක් මුදල් පොතේ පමණක් සටහන් කිරීම. තුන්වෙනි එක රුපියල් 8000කට ලීබඩු මිලදී ගැනීමක්. ලීබඩු අලුත් වැඩියා කිරීමේ ගිණුමට හර කර තිබීම. 4 වෙනි දෝෂය රුපියල් 7000ක ණයට ගැනුම් අදාළ ගිණුම් දෙකේම බැර කර තැබීම. හොඳයි. මේ වගේ ගිණුම් කරන දෝෂ නිවැරදි කරන්න නම් අපි භාවිතා කරන්නේ පොදු ජර්නලය කියන ආකෘතිය. දැන් මේකෙන් අපෙන් අහන්නේ මොනවද? අපෙන් අදහස් කරන්නේ පොදු ජර්නල් සටහන් තැබීම. එමනම් අපි පටන් ගන්න ඕන පොදු ජර්නලයේ ආකෘතියෙන්. පොදු ජර්නලයේ ආකෘතියෙන්. හර බැර කියලා අපි සටහනක් පෙන්නනවා. සගල පිටුව පෙන්නනවා. ඊට පස්සේ දිනය, ජර්නල් වවුචර් අංකය සහ විස්තරය අපි පෙන්නනවා. පොදු ජර්නලය, දිනය, වවුචර් අංකය, විස්තරය, සංගල පිටුව, හර සහ පැර. අපි දැන් බලමු අදාළ ගණදෙන ටික මොනවද කියලා. 10000ක් වටිනා විකුණුම් ඉන්වොයිසියක් පොත් වලින් මගහැරීම. මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? විකුණුම් ඉන්වොයිසයක් සම්පූර්ණයෙන්ම පොත් වලින් මගහැරලා කියලා කියන්නේ හර සටහන ඇත්තෙත් නැහැ, බැර සටහන ඇත්තෙත් නැහැ. මූලික සටහන් පොතින්ම මේක ඉවත් වෙලා වටිනාකම රුපියල් 10000යි. ඒක නිසා අපි දැන්
සම්පූර්ණයෙන්ම මෙම ගනුදෙනුව පොත්වලට ගන්න ඕන. 10,000ක් වටිනා විකුණුම් ඉන්වොයිසියක්. එහෙමනම් මොකද්ද සටහන අපිට දින දීලා තියෙනවද? දින දීලා නැති නිසා 10,000ක් වටිනා විකුණුම් ඉන්වොයිසියක් මග ඇරීම විකුණනකොට මුදල් ලැබෙනවා. එහෙමනම් මුදල් පොතටත් මේක ගනුදෙනුව සටහන් වෙලා නැහැ. මුදල් ගිණුම තමයි හර වෙන්න ඕන රුපියල් 10,000කින්. ඒ වගේම විකුණුම් ගිණුම බැර වෙන්න ඕන රුපියල් 10,000කින්. ඊට පස්සේ ගිණුම් සංලක්ෂයේ විදිහට අපි ලියන්න ඕන රුපියල් 10,000ක විකුණුම් ඉන්වොයිසියක් ගිණුම් වලින් මග හැරීම නිවැරදි කිරීම. ඔන්න අපි සංලක්ෂයත් පෙන්නවුවා. හරි. දැන් අපි බලමු ඊළඟ ගනුදෙනුව මොකක්ද කියලා. 15,000ක වැටුප් ගෙවීමක් මුදල් පොතේ පමණක් සටහන් කිරීම. ශේෂ පිරික්සුම තුලනයට මේක බලපාන දෝෂයක්ද නැද්ද? මොකද්ද කියලා තියෙන්නේ? 15,000ක වැටුප් ගෙවීමක් ගෙවනවා කියන්නේ මුදල් පොත බැර කරන එක. කරපු එකම දේ මුදල් පොත බැර කිරීම විතරයි. හර සටහනක් දාලා නැහැ. එමනම් ඒ දාපු නැති 15,000ක් දැන් හර පැත්ත අඩුයි. ශේෂ පිරික්සුමට මේක බලපානවා. එහෙමනම් මේක දැන් කොතනද තියෙන්නේ? අවිනිශ්චිත ගිණුමක තමයි මේක පෙන්වුම් කරන්නේ. අපි ඒක තමයි න්‍යායදී ඉගෙන ගත්තේ. හර සටහනක් විදිහට අවිනිශ්චිත ගිණුම තියෙනවා. එහෙමනම් දැන් අපි මොකද්ද කරන්න ඕන? අවිනිශ්චිත ගිණුමෙන් මේ හර සටහන නිවැරදි ගිණුමට දාන්න ඕන. මොකද බැර පැත්ත හරි නිසා. එහෙමනම් මොකද්ද මේකේ දිත්ත සටහන වෙන්නේ? වැටුප් ගිණුම හර වෙනවා කීයක්ද? රුපියල් 15,000ක්. බැර වෙන්නේ අවිනිශ්චිත ගිණුම. කීයක්ද? රුපියල් 15,000යි. මොකද්ද සංලක්ෂය? රුපියල් 15,000ක වැටුප් මුදල් පොතේ පමණක් සටහන් වීම නිවැරදි කිරීම. හරි. අපිට ආකෘතිය තව දුරටත් අපිට දිගු කරගන්න සිද්ධ වෙනවා. තව ගනුදෙනු කීපයක් අපිට වාර්තා කිරීමට ඉතිරි වෙලා තියෙන නිසා. හොඳයි. අපි බලමු තව දුරටත් අපිට සටහන් කරන්න තියෙන ගනුදෙනු මොනවද කියලා. තුන්වන ගනුදෙනුව. පළවෙනි ගනුදෙනුව අපි දැන් සටහන් කරා. දෙවෙනි එකත් සටහන් කළා. තුන්වෙනි එක 8,000කට ලීබඩු මිලදී ගැනීමක් අලුත් වැඩියා ගිණුමට. 8,000කට ගත්ත ලීබඩු කියන්නේ වත්කමක් අත්පත් කරගෙන තියෙනවා. නිවැරදි විදිහට ගිණුම් ගත කරා නම් වත්කම් ගිණුම හර කරලා මුදල් ගිණුම බැර කරන්න ඕන. නමුත් සිද්ධ වෙලා තියෙන්නේ මේ අලුත් වැඩියා කියන ගිණුම, ඒ කියන්නේ වියදම් ගිණුමකට හර කරලා දාලා වත්කමක් අත්පත් කර ගැනීමක්. ගිණුම් කරන දෝෂයක්. වැරදි තැන තමයි මේක හර කරලා තියෙන්නේ. ඒක නිසා
අපි මේක ලී බඩු අලුත් වැඩියා කිරීමේ ගිණුමෙන් ඉවත් කරලා ලී බඩු ගිණුමට අපි මේක හර කරන්න ඕන. හැබැයි ශේෂ පිරික්සීමේ තුලණයට මේක බලපාන ගනුදෙනුවක් නොවේ. ඒක නිසා රුපියල් 8000ක් මම දැන් මාරු කරනවා ලී බඩු ගිණුමට මෙන්න මේ ආකාරයෙන්. එමනම් ලී බඩු ගිණුම හර රුපියල් 8000යි ලී බඩු අලුත් වැඩියා ගිණුම බැර කරනවා රුපියල් 8000කින්. සංලක්ෂයේ විදිහට දිනනවා රුපියල් 8000ක් වටිනා ලී බඩු ගැනීම අලුත් වැඩියා ගිණුමට හරවීම නිවැරදි කිරීම. හරි නේද? ඒක තමයි ගිණුම් සංලක්ෂය. අපිට තවත් එක ගණදෙනුවක් ඉතුරු වෙලා තියෙනවා. පොදු ජර්නලේ ජර්නල් සටහන ලබා දෙන්න අවසාන නිවැරදි කිරීම. හොඳයි අපි බලමු මොකද්ද මේ නිවැරදි කිරීම. 7000කට ණයට ගැනුම් අදාළ ගිණුම් දෙකේම බැර කර තිබීම. ණයට ගත්තොත් මොකද්ද වෙන්නේ? ඉස්සෙල්ලම ගැනුම් ගිණුමකට මේක එන්න ඕන. ගැනුම් ගිණුමක් හර වෙන්න ඕන 7000කින්. නමුත් මොකද්ද වෙලා තියෙන්නේ? ණයට ගන්නවා කියලා කියන්නේ අනිත් පැත්තෙන් බැර වෙන්නේ කාටද? සැපයුම් කරුගේ ගිණුමට. එහෙම නේද? සැපයුම් කරුගේ ගිණුම බැර වෙන එක හරි. නමුත් ගැනුම් ගිණුමත් බැර කරලා. ගැනුම් ගිණුමත් බැර කරලා. එහෙමනම් අපි කොහොමද මේක නිවැරදි කරන්නේ? එතකොට මේකේ රුපියල් 7000ක් වටිනා ගැනුම් ගිණුම් දෙකේම බැර වුණා කියලා තමයි කියන්නේ. 7000ක් වටිනා භාණ්ඩ දෙකේම බැර වුණා කියලා තමයි දෝෂය. එහෙනම් අපි දන්නවා ගැනුම් ගිණුමට හර වෙන්න ඕන රුපියල් 7000ක් හර නොකිරීම අපි නිවැරදි කරන්නත් ඕන. රුපියල් 7000කින් ගැනුම් ගිණුමට එන්නත් ඕන. ඊට අමතරව හර වෙන්න ඕන එකක් බැර කරපු නිසා තවත් 7000ක් එකතු වෙන්න ඕන. එහෙම නේද? දැන් තේරුණා නේද? අර හර කරන්න ඕන එක දාපු නැති එක ඒ වෙනුවෙන් අලුතෙන් 7000ක් එකතු වෙන්නත් ඕන. ඊට පස්සේ බැර කරපු එකක් අයින් කරන්න තවත් 7000ක් හර කරන්න ඕන. එහෙමනම් සම්පූර්ණයෙන්ම අපි ගැනුම් ගිණුම කීයකින් හර කරන්න ඕනද රුපියල්? ඒ ගණදිනුවේ වටිනාකම වගේ දෙගුණකින් අපි හර කරන්න ඕන ගැනුම් ගිණුම. ඊට පස්සේ අපි මේක බැර කරන්නේ කොහෙද? අවිනිශ්චිත ගිණුම. මේ දෝෂය දැන් අර ශේෂ පිරික්සීමේ තුලණයට බලපාන නිසා අවිනිශ්චිත ගිණුම ඇතුලේ තමයි මේක තියෙන්නේ. ඒක නිසා අපේ අවසාන සංලක්ෂය තමයි රුපියල් 7000ක ණයට ගැනුම් ගිණුම් දෙකෙහිම බැර කිරීම නිවැරදි කිරීම. හොඳයි. අපි ගණදෙනු හතරටම අදාළ නිවැරදි කිරීමේ ජර්නල් සටහන් අපි
මේ ගානේ පරීක්ෂකවරයා අපේක්ෂා කරපු ආකාරයෙන් අපි දැන් සම්පූර්ණ කළා. ඒත් සමගම අපි මේ 7 වෙනි ප්‍රශ්නේ කොටස් සියලු කොටස් අපි පිළිතුරු සාකච්ඡා කරලා අවසానයි. එමනම් අපි මේ ප්‍රශ්නේ සාකච්ඡාවත් සමග 2016 වසරේ බස්නාහිර පළාතේ පාසල් සඳහා අවසාන වාර පරීක්ෂණයට ඉදිරිපත් කළ මේ දෙවන ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව මෙතකින් අපි නිමා කරනවා.